අයිබෝවන් දරුවනේ මගේ කලින් පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා බහුපද සිතේ සම්බන්ධයෙන් බහුපද සිතේක අර්ථ දැක්වීම කතා කරා බහුපද සිතේක මාත්‍රය කියන්නේ මොකක්ද කියන එක කතා කරා බහුපද සිතේක නායක පදය කියන්නේ මොකක්ද කියන එක කතා කරා නායක සංගුණකය කියන්නේ මොකක්ද කියන එක කතා කරා ඊට පස්සේ මම පැහැදිලි කරා බහුපද දෙකක සර්ව සමතාවය සහ බහුපද දෙකක සමානතාවය කියන්නේ මොකක්ද කියන එක. ඒතර එතනින් පස්සේ අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ බහුපද ආශ්‍රිත විජීය කර්ම කියන එක. එහෙනම් අපි මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙමු. බහුපද ආශ්‍රිත විජීය කර්ම බහුපද ආශ්‍රිත විජීය කර්ම. ඒතර බහුපද ආශ්‍රිතව තියෙන විජීය කර්ම හතරක් අපි කතා කරනවා. එකක් තමයි බහුපදයකට තව බහුපදයක් එකතු කරන හැටි. ඉතින් ඕක මම දන්න ආකාරයට 7 වසරේ ඉඳලම ඕක කරනවා. අර සජාතීය පද සුළු කරලා ප්‍රකාශන සුළු කරලා ගන්නවා කියන්නේ ඉතින් ඕක බහුපදයක් තව බහුපදයකට එකතු කරනවා කියන එක 7 පන්ති ඉඳලම කරන වැඩක්. ඉතින් ඕක මම මෙතන පැහැදිලි කරන්න යන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට නිකන් මම බෝඩ් එකේ ලියුවොත් අපි හිතමු fx සමානයි 3x ඝනය ඍණ 4x වර්ගය ධන 5x ඍණ 1 කියලා. gx කියලා බහුපදයක් තියෙනවා x වර්ගය ඍණ 5x ධන 3 කියලා. මේ තියෙන බහුපද දෙකක්. දැන් ඔබට කියනවා fx ධන gx හොයන්න කියලා. fx ධන gx කියන්නේ මේ දෙකේ එකතුව. ඉතින් ඔබ දන්නවා මේ දෙක එකතු කරද්දී අනිවාර්යයෙන්ම සජාතීය පද සුළු කරන්න ඕනේ. ඉතින් අපි ගත්තොත් මෙතන x ඝනයේ පදයක් තියෙන මෙතන මේකේ විතරයි gx වල නැහැ. එහෙනම් ඉතින් 3x ඝනය කියන එක එනවා. ඊළඟට x වර්ග පද ගත්තොත් මෙතන ඍණ 4x වර්ගය තියෙනවා. මෙතන ධන x වර්ගය තියෙනවා. ඒවා ඉතින් සුළු කරන්න ඕනේ. මේ දෙක සුළු වුණාම එනවා ඍණ 3x වර්ගය. ඒ වගේම ගත්තොත් මෙතන ධන 5x තියෙනවා මෙතන ඍණ 5x තියෙනවා. ඒ දෙක සුළු වුණාම x පදයක් නැතුව යනවා. ඒ වගේම ඍණ 1යි ධන 3යි තියෙනවා. ඒ දෙක සුළු වුණාම ධන 2යි කියලා කියන්නේ. ඉතින් ඕක තමයි fx ධන gx කියන්නේ. ඉතින් මේකට අභ්‍යාස දෙන්න තව ගණන් හදන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සාමාන්‍ය පෙළ මුදට ගණිතයේ සමත් වෙලා උසස් පෙළ ගණිතය හදා ගන්න ආපු දරුවෙකුට මෙවැනි දෙයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ මේ බහුපද ආශ්‍රිත ගණිත කර්මය තමයි බහුපදයකින් බහුපදයක් අඩු කිරීම කියන්නේ. බහුපද ව්‍යාකරණය කියලා අපි කියනවා. බහුපදයකින් බහුපදයක් අඩු කිරීම කියන්නේ. හරි? ඒක තමයි දෙවෙනි කර්මය. බහුපද ආශ්‍රිත දෙවෙනි කර්මය බහුපද අඩු කිරීම ව්‍යාකරණය. අපි උදාහරණයක් ගමු. 5x කියලා බහුපදයක්. අපි ගමු ඒක 4x ඝනය ඍණ 5x වර්ගය ධන x ධන 2 කියලා. ඊළඟට මම ගන්නම් බහුපදයක් hx කියලා. x ඝනය ඍණ 2x වර්ගය ඍණ x ධන 3 කියලා. සමහරට දැන් මේ තියෙන්නේ මාත්‍රය 3 වෙච්ච බහුපදයක්. ඉතින් මෙතන මාත්‍රය 2 වෙච්ච එකක් තියෙන්න පුළුවන්. මාත්‍රය 1 වෙච්ච එකක් තියෙන්න පුළුවන්. මෙතන මාත්‍රය 5 වෙච්ච එකක් තියෙන්න පුළුවන්. මේවා මාත්‍ර සමාන වෙන්න ඕනේ නැහැ. ඉතින් මම මේ ගැන වැඩි කතා කරන්න කැමති නැත්නම් ඔයගොල්ලෝ මේකත් එක්ක හුඟක් අනුදෙනු කරලා මේ ගැන හොඳ අදහසකින් ඉන්න දරුවෝ නිසා. ඉතින් දැන් හිතන්නේ එහෙනම් මට ඕනේ 5x අඩු කිරීමේ hx. 5x අඩු කිරීමේ hx. එතකොට ඒ කියන්නේ මේ බහුපදයෙන් මම මෙයාව අඩු කරනවා. බහුපදයකින් බහුපදයක් අඩු කරද්දී අර අඩු වෙන බහුපදයකින් දැන් මෙතන නම් අඩු වෙන්නේ hx නේ. එයාමනේ අඩු වෙන්නේ. එතකොට ඒ අඩු වෙන බහුපදේ සෑම පදයකම ලකුණු මාරු වෙන්න එපේ. මම ඔබ ලියන්නවත් කැමති නෑ බෝඩ් එකේ. මොකද ඒක ඔබ ග්‍රහණය කරගත යුතුමයි. උසස් පෙළ ගණිතය හදාරනවා නම්. හරි? මොකද මේ මාස 31 ඇතුළේ මේකෙනුත් දැන් මාස 4ක් 5ක් ගිහිල්ලා ඉවරයි. තව තියෙන්නේ මාස 26යි. ඔය මාස 26 ඇතුළත ඔබ උසස් සාමාර්ථයක් සංයුක්ත ගණිතයට ගන්න නම් විවිධ හැකියා
මනස තුල ගොඩනගා ගන්න ඕනේ. ඒකෙන් එක ප්‍රධානම දෙයක් තමයි මනෝමයෙන් සුළු කිරීම කියන්නේ. දැන් මේ අඩු කරන්නේ hx නේ. ඒතකොට මෙයාම අඩු වෙනවා නම් මේකේ තියෙන සෑම පදයකම ලකුණ මාරු වෙන්න ඕනේ. මේක ඍණ x ගණය වෙන්න ඕනේ. මේක ධන 2x වර්ගය වෙන්න ඕනේ. මේක ධන x වෙන්න ඕනේ. මේක ඍණ 3 වෙන්න ඕනේ. හරි? මාරු වෙන්න ඕනේ ලකුණු. ඉතින් ඇයි අපි ඔක මෙතන ලියන්නේ? එහෙම ලියලා කායනාස්ති කරන්න ඕනේ අපි හිතෙන් ලකුණ මාරු කරලා එයත් එක්ක තියෙන සජාතීය පදයත් එක්ක සුළු කරනවා. දැන් මේක ඍණ x ගණය වෙනවා නම් ඒක සුළු වෙන්නේ මෙයත් එක්ක නම් උත්තරේ 3x ගණය වෙන්න ඕනේ. මේක ධන 2x වර්ගය වෙනවා. ලකුණු මාරු වෙන්න එපා. ඒ ඍණ hx නේ. මෙයාවනේ අඩු වෙන්නේ. එතකොට මෙයා ධන 2x වර්ගය නම් ඍණ 5x වර්ගයත් එක්ක හිතේ සුළු කරන්නේ. මේක ධන 2x වර්ගය කියලා හිතේ තියාගෙන ඊට සජාතීය පදයත් එක්ක සුළු කරන්න. එතකොට එනවා ඍණ 3x වර්ගය. ඊළඟට මේකෙත් ලකුණු මාරු වෙන්න ඕනේ. ධන x. හැබැයි ඒක සුළු වෙන්න තියෙන්නේ ධන x එක්කමයි. ඒ කියන්නේ 2x. මේකේ ලකුණු මාරු නාම ඉන්නේ ඍණ 3. ඍණ 3 ධන දෙකත් එක්ක සුළු වුණාම ඉන්නේ ඍණ 1. ඔන්න 5x අඩු කිරීම hx කියන එක ගත්තා. ඇත්තටම මේක මට ඔයගලන්ට ලියලා පෙන්නන්න පුළුවන්. මෙයාව ලියලා අඩු කිරීම දාලා වරහණක් දාලා ඊට පස්සේ අඩු කිරීමෙන් ඍණ 1කින් වරහණ ඉවත් කරලා සජාතීය පද සුළු කරලා එහෙම ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒ කිසිසේත් ඔබට නොකළ යුතු දෙයක් කියලා. ඉතින් ඔබ උත්සාහ දරන්න ඕනේ මෙවැනි සුළු කිරීම හිතෙන් කරන්න. ඒවා අවශ්‍යයි. ඒක උත්සාහ දරුවහම පුළුවන් වෙනවා. මොකද්ද කරේ මම එක දෙයයි 5x වලින් hx නේ අඩු කරන්නේ. ඒ කියන්නේ මෙයාවනේ අඩු කරනවා කියන්නේ. ඉතින් මේ පද හතරෙම තියෙන ලකුණ මම හිතෙන් මාරු කරා. මේක ඍණ x ගණය කියලා හිතාගත්තා. මේක ධන 2x වර්ගය කියලා හිතාගත්තා. මේක ධන x කියලා හිතාගත්තා. මේක ඍණ 3 කියලා හිතාගෙන අදාළ සජාතීය පදයක් තියෙනවා නම් එයත් එක සුළු කරලා ලියුවා. නැත්තම් ඉතින් තියෙන එකම ලියුවා. හරි මෙතන ඉතින් හැම එකකටම සජාතීය පදයක් තිබුණා. මොකද හේතුව මේකත් මාත්‍රය 3යි මේකත් මාත්‍රය 3යි. ඒ ඔක්කොම පද සෙට් එක මේකේ තිබුණ නිසා අපිට ඒ කර්තව්‍යය කරන්න පුළුවන්. මම හිතන්නේ මීට වඩා මම සාකච්ඡා කළ යුතු නැහැ බහුපද එකතු කිරීම හා අඩු කිරීම සම්බන්ධයෙන්. හැබැයි මම ටිකක් වැඩිපුර කතා කරනවා බහුපද ගුණ කිරීම ගැන. බහුපද ගුණ කිරීම ගැන. බහුපද බෙදීම තමයි මම අර ගිය පාර වීඩියෝ එකේ කිව්වා වගේ අපේ මේ මුළු පාඩමේ සමස්තයම බහුපද බෙදීම කියලා කිව්වොත් වැරදි නෑ. ඉතින් ඒ ගැන අපි තාම ගැඹුරින්ම අධ්‍යයනය කරනවා. එහෙමනම් අපි ඊළඟට යමු බහුපදයක් තව බහුපදයකින් ගුණ කිරීම කියන කාරණේට. මේකත් ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙනගෙන එන දෙයක්. මම නිකන් උදාහරණයක් මතක් කරන්නම්. ඔබ මෙන්න මේ වගේ ප්‍රකාශන වලට උත්තරේ සාමාන්‍ය පෙළ පන්තියේදී ගන්න ඕනේ. දැන් x ධන 3 වර්ගය. දැන් x ධන 3 වර්ගය කියන්නේ x ධන 3 වතාවක් x ධන 3 කියන එකනේ. ඉතින් මේ බහුපද දෙකේ ගුණිතයක් තමයි මේ තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. අපි තව උදාහරණයක් ගමු. x ඍණ 2 ගුණ කරනවා x වර්ගයේ ධන 5න්. ඉතින් මේ තියෙන්නේ බහුපද දෙකේ ගුණිතයක්. රේඛීය බහුපදයකුයි වර්ගජ බහුපදයකුයි අතර ගුණිතයක් තියෙනවා. ඉතින් මෙවැනි අභ්‍යාස ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී කරලා එන බව ඇත්ත. නමුත් මෙතෙන්දී මට ඕන කරන්නේ අර එක එක පදයෙන් වරහණ ඉවත් කරලා ඊට පස්සේ සජාතීය පද සුළු කරන ඒක නෙමෙයි. මට ඕන කරන්නේ මේක හිතෙන් සුළු කරන එක. බහුපද දෙක දුන්නාම ගුණිතේ එක පාරම ලියලා දාන්න ඕනේ. එහෙම ලියන්න පුළුවන්. මගේ මේ ගුරු ජීවිතයේ හැම අවුරුද්දෙම ළමයින්ට මම ඕක පුරුදු කරනවා. ඒ හැම ළමයෙක්මත් ඒක හරියට කරනවා. ඉතින් ඒ නිසා මේක කිසිසේත් බැරි දෙයක් නෙමෙයි. එකම දේ අපේ අවධානය බොහොම නිරවුල්ව පවත්වා ගන්න ඕනේ. ඒකට අපිට මේ පද ටික ලියන්න පුළුවන්. අපි බලමු උදාහරණයක්. මම මේ දෙකම මකලා දානවා. අපි ගමු ඊටාම සරල මට්ටමේ උදාහරණයක්. සරල මට්ටමේ උදාහරණයකට යන්න. අපි හිතමු x වර්ගයේ ධන 3 කියන බහුපදය x ඍණ 2 කියන බහුපදයෙන් ගුණ කරන්න තියෙනවා. හරි? දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ x වර්ගයෙන් මේ වරහණ ගුණ කරනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ ධන 3ෙනුත් ගුණ කරනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ගුණ කරනවා. ගුණ කරාට පස්සේ පද 4ක් එනවා. ඒවා සුළු කරලා උත්තරයට යනවා.
මම මෙතෙන්දී ඒ වැඩේ කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට මේකෙන් එකපාර උත්තරේ ලියන ක්‍රමය කියලා දෙනවා. ඔබ බලන්න මෙතන තියෙන්නේ මාත්‍රේ දෙක වූ බහුපදයක්. ඒක මාත්‍රේ දෙකනේ. මේ ಗುಣ වෙන්නේ මාත්‍රේ එක වූ බහුපදයකින්. එහෙනම් උත්තරේ මාත්‍රේ කී එකක් වෙන්න ඕනද? මාත්‍රේ දෙක වූ බහුපදයක්. මාත්‍රේ එක වූ බහුපදයකින් නම් ಗುಣ වෙන්නේ. ඒ ලැබෙන පිළිතුර සඳහා ලැබෙන බහුපදයේ මාත්‍රේ අනිවාර්යයෙන් 3 වෙන්න එපා. අනිවාර්යෙන් මාත්‍රේ 3 වෙච්ච එකක් වෙන්න ඕනේ. මොකද මේකේ මාත්‍රේ 2යි නම් මේකේ මාත්‍රේ 1යි නම් x වල වැඩිම බලය ලෙස ලැබිය හැක්කේ අපිට x බල 3නේ. ඊට වඩා ලොකු එකක් ලැබෙන්න විදියක් නැහැ. x බල 3 තමයි ලැබෙන්න පුළුවන් විශාලම බලය. ඒ කියන්නේ මාත්‍රේ 3 වෙච්ච බහුපදයක්. ඔබ දන්නවා මාත්‍රේ 3 වෙච්ච බහුපදයක පද වර්ග 4යි තියෙන්න පුළුවන්. x 3 බලය තියෙන්න පුළුවන්. x වර්ගය තියෙන්න පුළුවන්. x තියෙන්න පුළුවන්. නියතයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ওই හතරම චෙක් කරමු. එකින් එකට යනවා. අපි බලමු x වල 3 බලය. මේ වරහන් ඉවත්ෙද්දී x වල 3 බලය ලැබෙන්න ආකාර කීයක් තියෙනවද? දැන් කීයකින් ඒක ලැබෙනවද කියලා බලමු. හොඳටම බලපුවහම පේනවා මෙන්න මේකෙන් ගුණ වුණාම විතරයි x 3 බලයක් එන්නේ. මේක ඇතුලේ තියෙන වෙන මොකක් හරි එකක් මේකෙන් ගුණ වුණාම x 3 බලයක් එන්නේ නැහැ. එහෙනම් කිසිම සැකයක් නැහැ මේකේ x 3 බලය. ඊළඟට අපි බලනවා ඊළඟට තියෙන මොනවා පදේ x වර්ග පදේනේ. දැන් x වර්ග පදයක් ලැබෙන්න පුළුවන් විදි ටික. මේක මෙන්න මෙතනින් ගුණ වුණාම එනවා ඍණ 2යි x වර්ගය කියලා පදයක්. ඒක ඍණ 2 කියලා පදයක් කියන්නේ x වර්ග කතාව වලට ගන්න ඕනේ නැහැ. ඒක ඔළුවේ තියෙනවනේ. ඍණ 2 කියලා සංගුණක විතරක් මතක තියාගන්න. ඊළඟට මේක මේ පද දෙකෙන් මොකෙන් ගුණ කරා x වර්ග පදයක් එන්නේ නැත. එහෙනම් මෙතන x වර්ග පදයක් ලැබෙන්නේ මෙන්න මේ පදය ඍණ 2කින් ගුණ වුණාම විතරයි. එහෙනම් අපි ලියුවා 2යි ඍණ 2යි x වර්ගය කියලා. ඊළඟට අපි බලනවා දැන් x ඝනය හරි x වර්ගය හරි ඊළඟට තියෙන x පදය. මේක x පදයක් එන්න පුළුවන් කොතනින්ද? මෙන්න මේ දෙක ගුණ වුණාම විතරයි. මම පුරු වෙනවා බලන්න. එකම දේ මේකට උමනාවෙන් බහින්න ඕනේ. පරණ පුරුදු ක්‍රමයෙන් අයින් වෙලා මේ මං කියන සිස්ටම් එකට ඔලුව වෙහසන්න. ඒතර වෙහසනකොට ගණන් 4ක් 5ක් හදනකොට මේක හරියනවා. දැන් මෙන්න මේ 3 x වලින් ගුණාම වෙනවා ධන 3යි x කියලා. ඒතර ඒකත් හරිය දැන් තියෙන නියතේ නීතියෙන් තියෙන මෙතන. නේද? ඔච්චරයි. ඒතර මේ බහුපද දෙක ගුණාම ලැබෙන ප්‍රතිඵලය අපිට එකපාර කියන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඔක ඇඩ්වාන්ස් කරලා බලමු. දෙවනි උදාහරණය. අපි ගමු 2x වර්ගය ඍණ x ධන 3 ගුණ වෙනවා 3x වර්ගය ධන 5x ධන 2. චුට්ටක් අරගෙන වඩා එක ස්ටෙප් එකක් දෙයක් ඉස්සරහට ගියා. ඔය අපි දැන් චෙක් කරමු. මේකේ මාත්‍රේ 2යි. ඒක තමයි ඉස්සෙල්ලාම බලන්න. මෙතන මාත්‍රේ 2යි. එහෙනම් ගුණිතයට එන්න පුළුවන් මාත්‍රේ 4 මිසක් වෙන එකක් නෙමෙයි. මාත්‍රේ 4 වෙච්ච බහුපදයක් තමයි එන්න පුළුවන් වෙන්නේ. ඒතර මුලින්ම බලන්න ඕනේ මේ ಗುಣ කරන බහුපද දෙකේ මාත්‍ර දෙක මොනවද කියලා. ඉතින් ඕක තප්පරයකටත් අඩු කාලයකදී මීටර වෙනවලු. මේක දිහා බලපුවම පේනවා මාත්‍රේ 2යි. හරි මේකෙත් මාත්‍රේ 2යි. එහෙනම් ಗುಣ කරපුවාම එන්න පුළුවන් ඉන්නේ මාත්‍රේ 4 වෙච්ච බහුපදයක්. එතකොට මාත්‍රේ 4 වෙච්ච බහුපදයක පද 5ක් තියෙන්න පුළුවන් වර්ග. මොනවද? 4 වෙනි බලය තියෙන්න පුළුවන්, 3 වෙනි බලය තියෙන්න පුළුවන්, 2 වෙනි බලය තියෙන්න පුළුවන්, x වල පළවෙනි බලය තියෙන්න පුළුවන්, නියතයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි හැම එකම චෙක් කරමු. ඉස්සෙල්ලාම බලමු x වල 4 බලය. ඒක එන්නේ මේ දෙක ගුණ වුණාම විතරයි. එහෙනම් කෙලින්ම ලිව්වා 6යි x වල 4 බලය. දෙවරක් 3යි කෙලින්ම. ඊළඟට ඔන්න දැන් උතනින් එහාට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි බලනවා x වල 3 බලය කීයද එන්නේ කියලා. x වල 3 බලය බලන්න. ඒතර x වල 3 බල පද එන්නේ කොහෙන්ද? නිකන් හොඳට බලන්න නිකන් බලපුවාම විමසීමෙන් බලපුවාම පේනවා මෙන්න මේ පදේ මේකෙන් ගුණ වුණාම x 3ක් එනවා. x 3 බලයක් එනවනේ. මේ 2යි x වර්ගය කියන එක ධන 5යි x වලින් ගුණ වුණා. ඒක හොඳට පැහැදිලියි. එතකොට එතන සංගුණක එන්නේ 10යි. 10 කියලා ඔළුවේ තියාගන්න. ධන 10යි. තව කොහෙද x වල 3 බලයක් එන්නේ? තව එනවා මෙන්න මේ x කියන එක නම් මේකෙන් ගුණ වුණා. එතනත් එනවා x වල 3 බලයක්. එතන සංගුණකේ ඉන්නේ ඍණ 3යි. එතකොට කලින් සංගුණකේ ධන 10යි දැන් සංගුණකේ ඍණ 3යි. ඒ x ඝනය කියන එකවත් හිතන්න එපා. ඒක දන්නවනේ කොහොමද ඒක තමයි හිතන්නේ කියලා.
සංගුණක දෙක ගැන විතරක් හිතන්න. ධන 10 ඍණ 3යි. සුළු වෙච්චාම 7යි. එහෙනම් ඊටාම හොඳින් පැහැදිලි 7x ගන්න. ඒකත් හරි. දැන් ඊළඟට අපි බලමු x වර්ග පදේ. ඊළඟට එන්න ඕනේ x වර්ග පදේ. දැන් ඒක එන දැන් ටික බලන්න. මේක මෙන්න මේ නියතයෙන් ගුණනාම x වර්ග පදයක් එනවා. එතකොට එතන දෙවරක් දෙක 4යි. ඒක ඔළුවේ තියාගන්න. තව x වර්ග පදයක් එනවා. මෙන්න මේකෙන් ගුණුනා. හොඳට බලන්න මේ පදය මෙන්න මේකෙන් ගුණුනාම තව x වර්ග පදයක් එනවා. එතන ඉන්නේ ඍණ 5යි x වර්ගය කියලා. ඒ කියන්නේ ඍණ 5යි ඉතන සංගුණකේ. කලින් ආවේ 4 දැන් සංගුණකේ ඍණ 5යි. 4යි ඍණ 5යි සුළු වුණාම ඍණ 1නේ. එහෙනම් ඍණ x වර්ගය කියලා මේක ලියලා දෙනවා. දැන් මට මේක ලියන්න විනාඩි ගාණක් ගියාට මම මේක කරන්නේ හදන එක නෙමෙයිනේ උගන්නන එකනේ. මේකට මට වෙලා යනවා. නමුත් මේක ළමයි ප්‍රැක්ටිස් කරපුවාම ඒක තප්පර 10න් 15න් මෙයා සකස් කරලා ලියලා දානවා. මට මේ කියලා දෙන්නයි වෙලා යන්නේ. ඒ නිසා ඔබ වැරදියට ඔළුවට ගන්න එපා මේක අමාරුයි කියලා. මේක අන්තිම ලේසි. හරි? අපි බලමු ඊළඟට x පදේ. x පදේ දැන් මේකෙන් ගුණ වෙලා කොයි වෙලාවකත් x පදයක් එනවද නැහැ. ඒක හොඳටම තේරෙනවා. මෙයා මෙන්න මේ ධන දෙකෙන් ගුණ වුණාම එනවා ඍණ 2x කියලා පදේ. ඍණ 2 වලු කියන්නේ. ඊළඟට මේ දෙක ගුණ වුණාම එනවා 15x කියලා. ධන 15. 15යි අතන ඍණ 2යි සුළු වුණාම 13යි. ඒත් අපි කෙලින්ම දාලා දානවා 13යි x කියලා. ඊළඟට 3 ගණන් දෙනවා. දැන් මේක මට පැහැදිලි කරන්න විනාඩි 5ක් ගියාට මේක ප්‍රැක්ටිස් කරපුවාම මගේ අත්දැකීම තියෙනවා ළමයි මේක ලියලා දානවා තප්පර 15න් 20න් 30න් මේක ලියලා දානවා. ටක් ගාලා ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා මේකට. ඉතින් අපිට උසස් පෙළේදී අපිට ඇත්තටම මේවා වරහන් ඉවත් කර සුළු කර ඉන්න වෙලා නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් විභාගයේ පැත්තෙන් මම දැකලා තියෙන දේ තමයි අපට කාලය ඉතුරු ගැනීමේ ක්‍රම කාලය ඉතුරු කර ගැනීම සඳහා කෙටි ක්‍රම කියලා අපිට හොයන්න වෙන්නේ මේ විනාඩි ගණන් වලින් කාලය ඉතුරු කරන ක්‍රම නෙමෙයි. තප්පර ගණන් වලින් කාලය ඉතුරු කරන ක්‍රම. يعني ඒවා පවා අපි ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ මේ සාමාර්ථය ලබා ගන්න නම්. නැත්නම් ඉතින් ඊට සාමාර්ථයක් ගන්න බෑ. දැන් මේ උදාහරණය මම හිතන්නේ මේ දරුවන්ට හොඳටම තේරෙන්නේ නැහැ. අපි බලමු තව එකක්. අපි තව එකක් බලමු. මම තුන්වෙනි එක්සැම්පල් එක උඩින් ලියනවා. හරි? දැන් මම සාමාන්‍යයෙන් ළමයින්ට දෙන්නේ මේ වර්ගජ ප්‍රකාශන දෙකක් ගුණ කරන්න දීලා අන්තිමට ඉතින් ඝන ජෙහෙකුයි වර්ග ජෙහෙකුයි දෙනවා. හරි? ඒවා උළුවට දාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් බලමු තුන්වෙනි උදාහරණය. හරි? ඍණ 5යි x වර්ගය ඍණ 2යි x ධන 3 මෙයාව ගුණ කරන්න ඕනේ 2යි x වර්ගය ධන 4යි x ඍණ 3. හරි? දැන් මම කලින්ට වඩා චුට්ටක් ස්පීඩ් එකට යනවා. විස්තර කිරිල්ල අඩු කරලා. ඔයගොල්ලෝ හරියට ෆලෝ කරන්න. මෙතන එන්නේ මාත්‍රේ 4 වූ බහුපදයක්. ඒක පැහැදිලි. මේකේ මාත්‍රේ 2යි, මේකේ මාත්‍රේ 2යි. එහෙනම් ගුණිතේ මාත්‍රේ 4යි. right. එහෙනම් මම ඉස්සලාම x4 බලයට අවධානය කරනවා. මේ දෙක ගුණ වෙනවා. ඍණ 10යි x4. right. ඊළඟට මම x වල 3 බලයට මගේ අවධානය ගන්නවා. ඒක ඇවිල්ලා ඒක ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි? මේ ගණිතය කියන්නේ ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයක භාවනාවක්. සමහර වෙලාවල් වල අපිට ඒ අදාළ දෙයට අපේ මනස ස්ථානගත කරන්න ඕනේ. දැන් ඔයාගේ ඔයගොල්ලන්ගේ මනස ඔයගොල්ලෝ සකස් කරනවා right. මම මේ හොයන්නේ x වල 3 බලය. ඒතර මම බලන්න ඕනේ මේ x වල 3 බලය ඉන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? ඒවැ සම්පූර්ණකම මොනවද කියලා. ඔන්න බලන්න. මේක මෙන්න මෙතනින් ගුණ වුණාම x3 බලයක් එනවා. මේ පදය මේකෙන් ගුණ වුණා මේ. උදාහරණ මගේ පෑන යන දිශාව මේ. එතන ඍණ 20යි. එතනින් එන්නේ ඍණ 20ක්. ඍණ 5 ගුණ වුණාම ඍණ 20යි. මම x ගණය කියන එක කියන්නේ නැහැ. ඒක වැඩක් නැහැ මට. ඒක පොඩ ඍණ 20යි. ඊළඟට මෙයා මෙන්න මේ පදේ මේකෙන් ගුණ වුණාම ආයෙනවා මේ. හොඳට බලන්න මේ. මේ දෙක ගුණ වුණාම ආයෙනවා. x3 බලය. එතන ඍණ 4යි. හරි දරුවනේ මේ පොඩි මුද්‍රණ දෝෂයක් කියලා දෙනවා. අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න වගේ සහෝදරයෝ මට පෙන්නවා මේකේ පොඩි වැරද්දක් තියෙනවා කියලා. කලින් එකේ.
මම හිතන්නේ මේ මට වැරදුනාට මේනොට බලන් හිටපු ඕගොල්ලන්ටත් ඒ වැරද්ද අහුවෙන්න ඇති. මෙන්න මෙතන පොඩි වැරද්දක් වුණා වගේ ඇති. අපි බලමු මේ වැරද්ද මොකක්ද කියලා. ඒක බලලා අතෙන්ට යන්න. හරි? අර x වර්ග පදයේ සංගුණකේ තමයි වැරද්ද උනේ. මෙතනින් එනවා x වර්ග පදය 4යි. මෙතනින් එනවා 9x වර්ගය. එතකොට 9 4යි 13x වර්ගය. ඊට පස්සේ ආයෙත් එනවා මෙන්න මෙතන. කොහෙන්ද එන්නේ? ඉස්සලාම මේ මෙන්න මේ පදය මේකෙන් ගුණුනහම එනවා 4x වර්ගය. කියන්නේ 14. ඊළඟ මේ දෙක ගුණුනහම එනවා 9x වර්ගය. 9 4යි 9 13යිනේ. ඊට පස්සේ මේ දෙක ගුණුනහමත් ආයෙ එනවා x වර්ග පදයක්. මේ හොඳට බලන්න මේ දෙක ගුණුනහමත් x වර්ගය. එතකොට 13න් මෙතන ඉන්නේ ඍණ 5නේ. 13න් 5 ගියාම 8යි. එතන මෙතන එන්න ඕනේ ධන 8යි x වර්ගය. ධන 8යි x වර්ගය එන්න ඕනේ. හරි? ඉතින් ඒ වගේ මුද්‍රණ දෝෂයක් සිද්ධ වුණා. දැන් හොඳ වෙලාවට මෙතන ඔයගොල්ලෝ නැති වුණාට ඒක පෙන්නන්න කෙනෙක් කීප දෙනෙක් හිටිය නිසා හරි. රයිට්. ඕකේ අපි යන්න මේක. x ගානේ එනවා මෙන්න මෙයා මෙතනින් ගුණනවා. ඍණ 20යි. ඍණ 20යි. ආයෙ x ගානයක් එනවා මෙන්න මේ දෙක ගුණුණා. මේ දෙක ගුණුණා මම මේ පෑනෙන් පෙන්නන පද දෙක බලන්න නේ. හොඳට බලන්න. එතන ඍණ 4යි. එතකොට ඍණ 24යි x ගානේ. right. then වර්ග පදය. හරි. ඔන්න අර කලින් වැරද්ද ආයෙ වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් බලන්න. මේ පදය මෙන්න මේකෙන් ගුණුණාම එනවා වර්ග පදය මේ. මේ 15යි x වර්ගය 15 කියලා ගමු. ඊළඟට මේ දෙක ගුණුණාම ආයෙ එකක් එනවා. නේද? ඍණ 8යි. මේ දෙක ගුණුණාම එන්නේ ඍණ 8යි x වර්ගය. අතන 15 ආව දන මෙතන එනවා ඍණ 8යි. ඒතර 15යි ඍණ 8යි සමාන මෙතන 7යි. 7යි x වර්ගය කියලා ඔලි තියාගන්න. මෙතනින් එනවා 3 වරක් 2 6යි. එන 7යි 6යි 13යි x වර්ගය. මට මේක පැහැදිලි කරන්න වෙලා ගියාට ළමයි ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරපුවාම මාන වේගින් කරනවා මේක. හරි? ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන්නේ මම මේ දෙන උපදේශات එක්ක මේක ප්‍රැක්ටිස් කරන්න විතරයි. මම අභ්‍යාස ටිකක් දෙනවා ඔයගොල්ලන්ට තියෙන්නේ මේක ප්‍රැක්ටිස් කරන්න. එච්චරයි. දැන් ඊළඟට x පදය. ඉතින් මේකෙන් කොහොමද x පදයෙන් කියන්නේ නැහැ. අඩුව ගන්න මේකවත් දෙන්න එපා. මේ පදය මෙන්න මේකෙන් ගුණුණා. මේ බලන්න මේ. හරි? මම අර ස්ටික් එකෙන් පෙන්නන්නම්. මේ බලන්න මේ. මේ තියෙන්නේ 6යි x. එතන ධන 6යි. ඊළඟට මෙන්න මෙයා මේකෙන් ගුණුණා. 12යි. 6යි 12යි 18යි x. දෙකම ධන 18යි x. ඊළඟ නියතේ තියෙන නියතේ ඍණ 9. හරි. දැන් ඔබ නිගමන හිතලා බලන්න මේක සාමාන්‍ය ක්‍රමයට කරා නම් පද ලියන්න වෙන 9ක්. ලියලා සජාතීය පද සුළු කරලා තමයි මේ උත්තරේ ගන්නෙ. මේක එකපාරම පිළිතුරට යන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මම කරපු පැහැදිලි කිරීම හරි කියලා. දැන් මම බෝඩ් එකේ දානවා ගණන් ටික. බෝඩ් එකේ දානවා ගණන් ටික මම අන්තිමට දාන්නම් එක්කෝ. අන්තිමට දාන්නම්. හෝම්වර්ක් හැටියට අන්තිමට ගණන් ටිකක් දාන්නම්. ඕගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරන්න. මගේ ටියුට් එක මම තව නොබෝ දිනකින් WhatsApp කරා ඔයගලන්ට එවනවා. ඒතර ඔයගලන්ට තියෙන්නේ ඒවයි තියෙන අභ්‍යාස ප්‍රැක්ටිස් කරන්න. හරි? ඒ අභ්‍යාස ප්‍රැක්ටිස් කරන්න ටියුට් එක එවනවා මම. එහෙනම් අපි යමු අපේ මේ පාඩමේ තියෙන අතිශය වැදගත්ම කොටස බහුපදයකින් බෙදීම කියන කාරණාව. බහුපදයකින් බෙදීම කියන කාරණාව අධ්‍යයනය කරන්න යන් අපි මෙතනින් පස්සේ. හොඳයි දරුවනේ එහෙමනම් මේ අපේ පාඩමේ ඊටාම වැදගත්ම කොටස බහුපද බෙදීම. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම මම සාකච්ඡා කරා. බහුපද බෙදීමට අපි යනවා. මේ බහුපද බෙදීම අධ්‍යයනය කරද්දී එක්තරා පාරිභාෂික වචන හතරක් තියෙනවා මේ අවබෝධ කරගත යුතු, දැනගත යුතු. ඒ හතරෙන් දෙකක් ඕගොල්ලෝ දැනටම දන්නවා. ඊතුරු දෙක තමයි මට මතක් කරන්න තියෙන්නේ. ඒකත් දන්නේ නැහැ ඇති මෙතන. අපි බලමු මොකක්ද ඒ කියලා. ඒ වචන හතර පැහැදිලි කරන්නේ පාරිභාෂික වචන හතර පැහැදිලි කරන්නේ මම සාමාන්‍ය උදාහරණයක් ගන්නවා.
පොඩි පන්ති වල ඉඳලා ඔයගොල්ලෝ කරපු එක. බෙදීම ගැන නෙමෙයි කතා කරන්නේ. අපි හිතමු 14 අපි බෙදනවා කියලා පහෙන්. 14 පහෙන් බෙදන්න තියෙනවා. ඒක 14ට පහේව 2යි ගන්න පුළුවන් උඩරින්. පහේව 2ක් 10යි. ඉතුරු 4යි. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මට ඔයගලන්ට කියලා දෙන්න තියෙනවා එක්තරා පාරිභාෂික වචන 4ක්. මෙන්න මේ අගයට ඔයගොල්ලෝ කියන්නේ ශේෂය කියලා. ඒක මම හිතන්නේ පොඩි කාලේ ඉඳලම දන්නවා. මේ ලැබිච්ච උත්තරයට පිළිතුරට අපි කියන්නේ ලබ්ධිය කියලා. හරි ඔය දෙක දන්නවා. මෙන්න මේ බෙදීමට භාජනය වෙන බෙදීමට හසු වෙන සංඛ්‍යාව එයාට අපි කියන්නේ භාජ්‍ය කියලා. භාජ්‍ය. ඒ බෙදීම කරනු ලබන්න එයාට අපි කියනවා භාජකය කියලා. උන් ඔය පාරිභාෂික වචන 4 අපට අත්‍යවශ්‍ය වෙනවා මේ කාර්යය කරගෙන යාමේදී. මේ කාර්යය කරගෙන යාමේදී. භාජ්‍ය කියන්නේ බෙදීමට හසු වෙන ප්‍රකාශනයේ හරි සංඛ්‍යාව හරි බෙදීම කරනු ලබන්නා භාජකයේ ලැබෙන පිළිතුර ලබ්ධිය ඉතුරුවක් වෙනවා නම් ඒක ශේෂය. කොහොමත් ඉතුරුවක් නැත්තම් බිඳුව හරි ඉතුරු වෙනවනේ. ඒක ශේෂය. ඒක අපි කියන්නේ ශේෂය. ඒතර මෙන්න මේ වචන 4 මේ පාරිභාෂික වචන 4 වැදගත්. දැන් යමු අපි අපේ මාතෘකාවට. අපි අපේ මාතෘකාවට යන්නේ ඒ තමයි බහුපදයක් තව බහුපදයකින් බෙදීම කියන එක. දැන් උදාහරණයක් අපි හිතමු fx කියන බහුපදය මට බෙදන්න තියෙනවා gx කියන බහුපදය. fx බෙදන්න තියෙනවා gx වලින්. ඕක අපිට මෙහෙමත් ලියලා පුරුද්දක් තියෙන්නේ. මේ තියෙන උගලන්ට පුරුදුයි කියන්නේ. තාර්කික සංඛ්‍යා බෙදනවා වගේ නෙමෙයි බහුපද බෙදද්දී පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා. සමහර බහුපද සමහර ඒවායින් බෙදන්න බෑ. බහුපදයක් තවත් බහුපදයකින් බෙදීම කියන එක අර්ථවත් වීම සඳහා අනිවාර්යෙන් සැපිය යුතු කොන්දේසියක් තියෙනවා. අන්නේ කොන්දේසිය අපි අවබෝධ කරගන්න ඕනේ සේට්ටම ගන්න. හරි? ඒක තමයි දැන් මේ fx කියන බහුපදය gx වලින් බෙදන්න තියෙන්නේ. ඒක අර්ථවත් වෙන්න නම් අනිවාර්යෙන්ම මේ fx ගේ මාත්‍රය gx ගේ මාත්‍රයට වඩා වැඩි වෙන්න ඕනේ. අවම වශයෙන් සමාන වෙන්න ඕනේ. සමාන වුණත් බෙදන්න පුළුවන්. fx ගේ මාත්‍රයට gx ගේ මාත්‍රය සමාන වුණත් බෙදීම අර්ථවත් වෙනවා. එහෙම නැත්නම් fx ගේ මාත්‍රය gx ගේ මාත්‍රයට වඩා විශාල වෙන්න ඕනේ. සරල විදිහට කිව්වොත් මේ සඳහා ඒ කියන්නේ මේ සඳහා කියලා මම අදහස් කරේ මේ බෙදීම අර්ථවත් වීම සඳහා මෙන්න මේක තෘප්ත වෙන්න ඕනේ. මොකක්ද ඒ තෘප්ත වෙන්න ඕනේ? මාත්‍රය fx. මාත්‍රය fx. විශාලයි හෝ සමානයි විය යුතුයි මාත්‍රය gx. ඕක වීම. ඕක තවත් හොඳට පාරිභාෂික වචන පාවිච්චි කරලා ගණිතයටම අනුව කියනවා නම් මෙන්න මෙහෙම කිව්වේ. භාජ්‍යයේ මාත්‍රය මෙයානේ භාජ්‍ය වෙන්නේ බෙදීමට හසු වෙන එක්කෙනා. භාජ්‍යයේ මාත්‍රය විශාල හෝ සමාන වෙන්න ඕනේ භාජකයේ මාත්‍රයට වඩා. මෙන්න මේක තමයි කන්ඩිෂන් එක. මේක තමයි සපුරාලිය යුතු කන්ඩිෂන් එක. ඕක සැපිරෙන්න ඕනේ බෙදීම අර්ථවත් වෙන්න. ඒ කියන්නේ ඔබට රේඛීය බහුපදයක් වර්ග දෙකකින් බෙදන්න බෑ. ඒ බෙදීම අර්ථවත් නැහැ. ඔබට රේඛීය එකක් රේඛීයකින් බෙදුව හැකියි. වර්ග දෙකක් වර්ග දෙකකින් බෙදුව හැකියි. ඝන දෙකක් වර්ග දෙකකින් බෙදුව හැකියි. ඝන දෙකක් රේඛීයකින් බෙදුව හැකියි. ඒක කරන්න පුළුවන්. හරි? ඒතර මුලින්ම ඔබ වටහා ගත යුතු කාරණේ ඔය. දැන් අපි බලමු කොහොමද මේ බෙදීම සිදු කරන්න කියන්නේ. ඔබගේ විෂය නිර්දේශයේ මේ බෙදීම සිදු කරන්න පුළුවන් ආකාර දෙකක් අපි අධ්‍යයනය කරනවා. තුනක් තිබුණා ඇත්තටම. ඒකෙන් එකක් ඔබගේ විෂය නිර්දේශයෙන් අයින් කරා. සංශ්ලේෂ බෙදීම කියන එක.
නමුත් ඒක අයින් කරාට මම ඒක කියලා දෙනවා. ඒකට හේතුව මම පසුව කියන්නම්. නිල වශයෙන් මට ඔබට උගන්වන්න අවස්ථාව තියෙන්නේ දීර්ඝ බෙදීම සහ බෙදුම් ඇල්ගොරිතමය කියන කාරණා දෙක. දීර්ඝ බෙදීමෙන් කොහොමද බෙදන්නේ? බෙදුම් ඇල්ගොරිතමය. ඒ කියන්නේ පසුව කියන්නම් බෙදුම් ඇල්ගොරිතමය පාවිච්චි කරලා කොහොමද බෙදන්නේ කියන්නේ. සංශ්ලේෂ බෙදීම කියන එක ඔබගේ විෂය නිර්දේශයෙන් අයින් කරලා තියෙන්නේ. හරි. නමුත් ඒකත් මම කියලා දෙනවා. එතකොට එහෙනම් දැන් අපි අධ්‍යයනය කරන්න යන්නේ දෙන ලද බහුපදයක් තවත් බහුපදයකින් දීර්ඝ ලෙස බෙදනවා කියන එකේ තේරුම. හරි. ඉතින් මේකේ පොඩි process එකක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. ඒක ඔළුවට ටක් ගාලා දාගත්තට පස්සේ හරි. එච්චරයි කරන්න තියෙන්නේ. අපි එහෙනම් කෙලින්ම අධ්‍යයනය කරමු දීර්ඝ ලෙස බෙදීම කියන එක. හරි. පළවෙනිම මම අධ්‍යයනය කරන්න යන්නේ ඔබත් එක්ක දීර්ඝ බෙදීම කියන එක. අද දවසේ මට මෙච්චරයි කරන්න පුළුවන් වෙන්නේ. මේ බෙදුම් ඇල්ගොරිතමයට යන්න හම්බෙන්නේ නැහැ. ඒක වෙනම වීඩියෝ එකකින් අපි කතා කරමු. දීර්ඝ බෙදීම. අපි හොඳ උදාහරණයක් ගමු. පළවෙනි එක අපි ගමු x වර්ගය ධන 3x ඍණ 1 කියන මේ වර්ගජ බහුපදය අපි බෙදමු x ධන 2. x ධන 2. හොඳයි අපි මේකේ මම හිතන්නේ මේ ලයිටින් වලදී පොඩි කේස් එකක් තියෙන නිසා මම පොඩ්ඩක් වෙනස් තැනකට මේක ගන්නවා. example 1 ලියපු එක නම් මට මතක නැහැ. වෙන එකක් ලියවිද දන්නේ නැහැ. x වර්ගය ධන 2x ඍණ 1 මම බෙදනවා x ධන 2. හරි? ඒවා ඇත්තට ඉඳන් යන්න එපා. ලියු එක මට මතක නැහැ. මම මොකක්ද එක තියෙනවා. දැන් මෙතන. මෙයා තමයි භාජ්‍ය. මේක තමයි භාජකය. හරිනේ. දැන් මොකද කරන්නේ? අර සාමාන්‍ය පිළිවෙලට මේක අර දීර්ඝ බෙදීමක් කරද්දී අපි ඔහොම ඉරක් ගහලා ඔබ ලියනවානේ. අන්න ඒක ලියා ගන්න. මෙයාව දා ගන්නවා මෙතන භාජ්‍ය. හරි. මේක දා ගන්නවා මෙතන භාජකය. ඔච්චරයි. ඔක මත තියාගන්න පුළුවන්නේ. දැන් මේකේ මත තියාගන්න පොයින්ට් කීපයක් තියෙනවා. බොහොම පරිස්සමෙන් ඔලුවට ගන්න. හරි? භාජ්‍ය ලියාගත්තා භාජ්‍ය ලියා. මේකේ මොනවද තිබුණත් කොච්චරක් ඒවා තිබුණත් තව දෙයක් කියන්න ඕනේ. මේක අර ඕඩර් එකට ලියා ගන්නවා නම් තමයි හොඳ. වැඩිම බලය ඊළඟ බලය ඊළඟ එක වදී අර බල අඩු වෙන පිළිවෙල තියෙන්නේ. ඒකට ලියා ගන්න එක ඉතාම හොඳයි. මේකත් එහෙමයි. භාජකයත් එහෙමයි. ඕඩර් එකට ලියා ගන්න. වැඩිම බලය ඊළඟට බලය ඊළඟට බලය ආදී වශයෙන්. දැන් මෙතන පද කීයක් තිබුණත් පද 300 400ක් මේකේ තිබුණත් මේකේ තිබුණත් බෙදන්නේ පද දෙකක් විතරයි. ඒ තමයි භාජ්‍යයේ නායක පදය භාජකයේ නායක පදයෙන් බෙදනවා එච්චරයි. ආය අනිත්‍යවද අද්දවත් කියන්නේ. භාජ්‍යයේ නායක පදය භාජකයේ නායක පදයෙන් බෙදනවා එච්චරයි. අනිත්‍යවද ඔහේ තියෙන හරිනේ. ඒගොල්ලෝ සහභාගී වෙනවා වැඩේට. ඒක මම කොහොමද කියලා කියන්නම්. අපි බෙදන්නේ මොකද්ද? භාජ්‍යයේ නායක පදය භාජකයේ නායක පදයෙන් බෙදනවා. එච්චර. අනිත් ඒවා ඔක්කොම මතක කරගන්න. x වර්ගය x වලින් බෙදනවා. x වර්ගය x වලින් බෙදනවා. දුවන්නේ කියන්නේ x. අර සාමාන්‍ය සංඛ්‍යා බෙදීමේදීත් අපි කොහොම බෙදලා උතන සංඛ්‍යාව ලියුවාම ඒකෙන් ಗುಣ කරලා යටින් ලියලා අඩු කරනවානේ. ඒ වැඩේත් මේකෙදි කරනවා. මේකෙත් ඒ වැඩේම කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් අර මම කලින් ගත්ත උදාහරණයක් බලන්නකො 14 5න් බෙදුවාම 5 ඒවා 2යි කියලා දාලා නිකන් ඉන්නේ නැහැ අපි. දෙවරක් 5 10යි කියලා මෙතන යටින් ලියලා අඩු කරනවානේ. අන්නේ ස්ටෙප් එක මේකෙත් තියෙනවා. එහෙනම් දැන් මේ ආපු පදේ මේ ආපු උත්තරෙන් ಗುಣ කරන්න ඕනේ මේ මුළු එකම. මේක විතරක් ಗುಣ කරන්න බෑ දැන්. මුළු එකම ಗುಣ කරලා යටින් ලියනවා. ලියලා අඩු කරනවා. එතකොට x වලින් ගුණ වුණාම x වර්ගය එනවා. x දෙකෙන් ගුණ වුණාම 2x එනවා. මේක මාර ලේසි දෙයක්. දැන් මොකද කරන්නේ? අපි අඩු කරනවා. අන්න ඒකට තමයි අර මම කිව්වේ අර බහුපද අඩු කිරීම කියන එක හිතෙන් කරන්න ප්‍රැක්ටිස් කරන්න කිව්වේ ඕකටයි. දැන් මෙයාව අඩු කරද්දී කොළ කෑලි වල ලීලි අඩු කරන්න බෑ. මේකේ ලකුණු මාරු කරන්න හිතෙන් මේ පද දෙකේ ලකුණු මාරු වෙන එක නෙවෙන්නේ. මෙයා ඍණ x වර්ගය වෙනවා මෙයා ඍණ 2x වෙනවා. මෙයා ඍණ x වර්ගය වෙලා මේකත් එක්ක සුළු වෙච්ච ගමන් ඒක නැතුව යනවා.
අනිවාර්යෙන් නැතුවම යනවා ඒක. ඒක නම් ෂුවර්ම ෂුවර් මුල් පද දෙක කැපෙනවා කොහොම කරත්. ඒකේ මොනවද ඉතුරු වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ බෑ. මේක ඍණ 2x වෙනවා. මේකේ ලකුණු මාරු වෙනවා. මෙයත් එක්ක සුළු වුණාම නෑ. මේක ටිකක් සුවිශේෂී ගැටලුවක් වුණා. ඒක නැත්තරම නැතුව ගියා. මේක ඍණ 2x වෙනවා. මෙයත් එක්ක සුළු කරපුවම නෑ. මේ පදේ නෑ x පදයක් නෑ. එහෙනම් ඉතුරු වෙන්නේ ඍණ 1 විතරයි. ඉතින් මෙතන නෑ ඍණ 1ක්. තිබුණා නම් එයයි මෙතන සුළු කරන්න තිබුණා අපිට. ඍණ 1. දැන් මොකද වෙන්නේ? මෙතනින් එහාට බෙදන්න බෑ. මොකද හේතුව ඔබ දන්නවා මේ තියෙන නියත සිතය එයාගේ මාත්‍රේ බිඳුවයි මෙයාගේ මාත්‍රේ 1යි. මාත්‍රේ බිඳුව වෙච්ච බහුපදයක් මාත්‍රේ 1 වෙච්ච එකකින් බෙදන්න බෑනේ. මං කිව්වේ අනිවාර්යයෙන්ම විශාලයිව සමානයි වෙන්න ඕනේ කියලා මාත්‍රේ. ඒ නිසා මෙතනින් පස්සේ බෙදීම අර්ථවත් වෙන්නේ නැහැ. ඔන්න මෙතන රේඛීය සිතයක් ආවනම් මේ වගේ එකක් ආවනම් අපිට බෙදන්න තිබුණා. එහෙම නැත්නම් වර්ග සිතයක් ආවනම් ඒක බෙදන්න තිබුණා. නියතය ආවට පස්සේ මෙතනින් එහාට බෙදන්න බෑ. මොකද බෙදීම අර්ථවත් නැහැ. මෙයාගේ මාත්‍රේ බිඳුවයි මේකේ මාත්‍රේ 1 නිසා. එතකොට එහෙනම් මේකේ ලබ්ධිය x ශේෂය ඍණ 1යි කියලා අපිට කියන්න පුළුවන්. අපි යමු තව උදාහරණයකට. අපි ටික ටික සංකීර්ණ වෙන්න බලමු මේ උදාහරණ. හරි? අපි තව උදාහරණයකට යමු. අපි ගමු දෙවෙනි උදාහරණය. දෙකයි x වර්ගය ඍණ 3x ධන 5 අපි බෙදනවා x ධන 3ෙන්. නැත්නම් x ධන 4ෙන් කියලා ගමු. x ධන 4ෙන්. දැන් මෙතෙන්දී අපි අර සාමාන්‍ය බෙදීම කරන විදිහටම මේක සටහන් කරගමු භාග්‍ය භාජකයේ විදිහට. හරි? එනවා 2x වර්ගය ඍණ 3x ධන 5. මේක අපි බෙදන්නේ x ධන 4ෙන්. දැන් ඔබට මම කලින් කිව්ව විදිහට මේ තියෙන පද මෙලෝඩියක් අපිට අදාළ නැහැ. අපි බෙදන්නේ නායක පදය එච්චරයි. නායක පදයෙන් තමයි බෙදන්නේ. එහෙනම් 2x වර්ගය කියන එක මම බෙදනවා x වලින්. 2x වර්ගය x වලින් බෙදුවාම ඕනෙක් කෙනෙකුට දෙනවා උත්තරේ 2x. 2x වර්ගය x වලින් බෙදුවාම උත්තරේ 2යි. දැන් මේ දාපු එකෙන් මේක ගුණ කරනවා. ගුණ කරපුවාම එනවා 2x වර්ගය ධන 8යි x කියන. මේ දෙක ගුණාම එනවා 8යි. දැන් අඩු කරන්නේ. මෙතන ඍණ 2x වර්ගය එනවා මේක කැපිලා ඉන්නවා. ඇත්තට මේක චෙක් කරන්න ඕනෙත් නැහැ. ඒක හැම වෙලෙම කැපෙනවා. මේක ඍණ 8ix එන්නේ. ඒ ලකුණ මාරු වෙනවනේ. අඩු කරද්දි මේ ප්‍රකාශනයේ පදවල ලකුණ මාරු වෙන්න ඕනේ. ඒක ඔක්කොම හිතේ වැඩ කරන්න ඕනේ. එතන මෙතන ඍණ 8ix. ඍණ 3ix එක සුළු වුණාම ඍණ 11ix. මෙතන ධන 5. එතන බෙදීම අවසන් නැහැ. හේතුව මේක මාත්‍රේ 1 මේකත් මාත්‍රේ 1 බෙදන්න පුළුවන්. දැන් නායක පදේ මේක. කලින් නායක පදේ මේක. දැන් තියෙන ප්‍රකාශනයේ නායක පදේ මේක. හැම වෙලේම නායක පදය භාජකයේ නායක පදයෙන් තමයි බෙදන්නේ. දැන් තියෙන නායක පදේ මේක. එහෙනම් ඍණ 11ix මම x වලින් බෙදුනාම උත්තරේ ඍණ 11 එනවා. දැන් අර දාපු ඍණ 11න් මේ මුළු ප්‍රකාශනයම ගුණ කරලා මෙතනින් ලියලා අඩු කරගන්න. ඕක තමයි රිපීට් කරන්නේ. දිගට යනකම් ඔච්චරයි. ඒ මහා දෙයක් නැහැ. දැන් තියෙන ඍණ 11 නේ අපිට ආවේ. දැන් ආවේ ඍණ 11. ඒකෙන් එනම් මේක ගුණ කරනවා. ඍණ 11ix ඍණ 44. දැන් ඉතින් ආයෙ අඩු කරනවා නේ. එකම ක්‍රියාවලිය රිපීට් කරන්නේ. දැන් අඩු කරනවා. මේකෙන් ගුණ කරා යටින් ලිව්වා අඩු කරා. මේ දෙක බලන්න දෙයක් නෑ කැපිලා යනවා. මෙයා ධන 44 වෙනවනේ අඩු කරද්දී. ධන පාත් එක්ක සුළු වුණාම 49. මෙතනින් එහාට බෙදන්න බෑ. එහෙනම් ශේෂය 49 ලබ්ධිය 2x ඍණ 11. ශේෂය 49 ලබ්ධිය 2x ඍණ 11 මේකෙන් බෙදුවා. තව එක උදාහරණයක් මම සාකච්ඡා කරලා ඊට පස්සේ මම ඔයාලට ගෙදර වැඩ ටිකක් දානවා. ඕගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් අපි බලමු තව එක උදාහරණයක් මේ බෙදීම සම්බන්ධයෙන්.
අපි ගමු තුන්වෙනි උදාහරණය හැටියට ගමු 3x වර්ගය ඍණ 5x ධන 2 මම මේකට ගන්නවා වර්ගජ සිතයක්. කලින් අවස්ථා දෙකේදී මම රේඛීය සිතයක් ගත්තේ. x වර්ගය ඍණ 4x ධන 1. හරි x වර්ගය ඍණ 4x ධන 1. දැන් අපි අර සාමාන්‍ය විදිහට මේක ලියාගෙන බෙදන්න පටන් ගන්නවා. x වර්ගය විතර x වර්ගය ඍණ 4x ධන 1. මෙතන මම මෙතන පොඩ්ඩක් පේන්නේ නැති බවක් ප්‍රකාශ වෙනවා. නමුත් මේක මම මෙතන ලියන නිසා අවුලක් වෙන්නේ නැහැ. x වර්ගය ඍණ 4x ධන 1 තමයි භාජකය. මෙතන තියෙන්නේ 3x වර්ගය ඍණ 5x ධන 2. අර තියරි ඔළුවේ තියෙන්න ඕනේ නායක පදේ බෙදෙනවා එච්චරයි. මේක තමයි මෙතන නායක පදේ. මෙතන නායක පදේ. 3x වර්ගය කියන එක x වර්ගයෙන් බෙදුවාම උත්තරේ 3යි. උත්තරේ 3යි. ඊළඟට 3ෙන් මම මේ මුළු එකම ගුණ කරලා අඩු කරනවා. ඒතර 3ෙන් ගුණ කරොත් මට එනවා 3x වර්ගය ඍණ 12x ධන 3 කියලා. දැන් අඩු කරනවා. මේක දිහා බලන්න දෙයක් නැහැ කැපෙනවා. මේකේ ලකුණු මාරු වුණාම 12x මේකත් එක්ක සුළු වුණාම එන්නේ 7x. මේකේ ලකුණු මාරු වුණාම ඍණ 3 මෙයත් එක්ක සුළු වුණාම එන්නේ ඍණ 1. දැන් මෙතනින් එහාට බෙදන්න පුළුවන්ද මේක? බෙදන්න බෑ. මෙතනින් එහාට මේක බෙදන්න බෑ. බැරි හේතුව මෙතන භාජකීය මාත්‍රය 2යි මේකේ මාත්‍රය 1යි තියෙන්නේ. උතරින් එහාට බෙදීම අර්ථවත් නැහැ. එතකොට ලබ්ධියට එන්නේ 3 ශේෂයට එනවා 7x ඍණ 1 කියන එක. මම හිතන්නේ තව එක උදාහරණයක් බොහොම ඉක්මනින් මම සාකච්ඡා කරොත් සුදුසුයි කියලා මට හිතෙනවා. එම උදාහරණයකට අපි ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා. හතරවෙනි උදාහරණය හැටියට මම ගන්නම් x ඝනය ධන 5x වර්ගය ඍණ x ධන 2. මේක අපි බෙදනවා x ධන 4ෙන්. x ධන 4ෙන්. අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. x ඝනය ධන 5x වර්ගය ඍණ x ධන 2. මේක බෙදන්නේ මම x ධන 4ෙන්. හරි? දැන් මේකේ නායක පදයේ x ඝනය, මෙතන නායක පදයේ x තියෙන්නේ. අපි බෙදමු. එතකොට එනවා x වර්ගය. දැන් x වර්ගයෙන් ගුණ කරමු. x ඝනය ධන 4x වර්ගය. දැන් අඩු කරනවා. මේක දිහා බලන්න දෙයක් නැහැ කැපෙනවාමයි. මෙතන එනවා ඍණ 4x වර්ගය. මෙයත් එක්ක සුළු වුණාම 5x මෙතන එනවා ඍණ 4x වර්ගය. 5x වර්ගයත් එක්ක සුළු වුණාම x වර්ගය. මොකද මේක ලකුණු මාරු වෙනවා. මේ පද දෙකට සුළු වෙන්න එක මේකේ නෑ. ඉතින් නැත්තම් ඒ දෙක ලියලා දාන්න ඕනේ. හරි? මේවා එහෙම ලකුණු මාරු කරන්න එපා. ලකුණු මාරු වෙන්නේ මේ අඩු කරන ප්‍රකාශය විතරනේ. මේක තියෙන්නේ උඩනේ. එහෙනම් ඍණ x ධන 2. ඔන්න දැන් නායක පදේ මෙයා. දැන් නායක පදේ තියෙන්නේ මේක. දැන් කලින් නායක පදේ නෙමෙයි දැන් වෙන කෙනෙක් නායක පදේ. x වර්ගය මම x වලින් බෙදුවොත් උත්තරේට එනවා x කියලා. x වර්ගය x වලින් බෙදුවාම එනවා උත්තරේට x කියලා. දැන් තියෙන්නේ ಗುಣ කරලා අඩු කරන්න. මෙතන ගුණාම x වර්ගය එනවා. ධන 4x එනවා. දැන් අඩු කරොත් මේක දිහා බලන්න දෙයක් නැහැ කොහොමද කැපෙනවා. මේක ඍණ 4x ලා මේකත් එක්ක සුළු වුණාම ඍණ 5x ලැබෙනවා අපිට. මෙතනින් අපිට ලැබෙනවා ධන 2. මෙතනින් එහාට තව පාරක් බෙදන්න පුළුවන් මේක. හේතුව දැන් නායක පදේ මේක. බෙදන්න පුළුවන් නෙමෙයි. කිසි ගැටලුවක් නැහැ. බෙදුවාම එනවා ඍණ 5ක්. ඍණ 5ක් එනවා.
ඍණ 5x කියන එක x වලින් බෙදුවාම එනවා ඍණ 5. දැන් ඍණ 5න් ගුණ කරනවා. ඍණ 5x මේ ඉරි ගන්න ඕනේ මම මේ ගෙවුවට. එයාර ඔයගොල්ලන්ට පහසුවෙන් මම ඒක කළේ. මේ දෙක ගුණුනාම වෙනවා ඍණ 5x. තව මේ දෙක ගුණුනාම වෙනවා ඍණ 20. දැන් අඩු කරපුවාම මේක කොහොමද කැපිලා යනවා? මේක ධන 20 වෙලා සුළු වෙලා 22ක් වෙනවා. මෙතනින් එහාට බෙදන්න බෑ. එතකොට ශේෂයේ 22යි ලබ්ධිය x වර්ගය ධන x ඍණ 5 ලෙස ලැබෙනවා. right? හොඳයි එහෙමනම් මම හෝම්වර්ක් ටිකක් මේක දාන්නම් ඔයගොල්ලෝ ඒ ටික කරන්න. හොඳයි දරුවනේ මේ බෝඩ් එකේ තියෙන ගණන් ටික තියෙනවා. ඒ ටික ඉස්සර වැඩ ඇරි කරන්න ඊළඟ වීඩියෝ එකකින් අපි ඒක සාකච්ඡා කරමු. මගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක තියෙනවා අර කෙරවලේ කොටු කරලා අවශ්‍ය වුණොත් කෝල් එකක් දෙන්න.